මා යන මේ ගමන සැබෑවක්ද? නැතිනම් මා දකින සිහිනයක් පමණක්ද? එහි වෙනස මටම නොතේරෙයි. යථාර්ථයත් මායාවත් අතර වෙනස තුනී ඉරක් නම් ඒ තුනී ඉර මා සිත තුළ බොඳ වී ඇති බැව් පමණක් මට හැඟෙයි. බොඳ වූ රූපය තුළ මට මා දිස්වන්නේ තුවාල ලද සතකු රිසිසේ මිය යාමට උගේ ගුහාව තුළට ඇදෙන විලාසේනි. මොකද අප්පු ලයිට් ගිහිල්ලා? මේ අප්පිනේ මට අඳුරගන්නත් බැරි වුණානේ. මගේ දැන් ඇස් පෙනීමත් හොඳ නෑ අප්පේ. ඒ දොරට තට්ටු කරනකොට මං බය වුණා වෙන කවුරුවක්වත්ද කියලා. ලාම්පු නිවලා ගෙවල් ඇතුළටම වෙලා ඉන්න කියලා හැම ගහක් ගලකම කොලාලෝලා අප්පේ. බලාගෙන අප්පේ. ඉන්ට මං ඉටිපන්දන් ටිකක් අරගෙන එන්න. මේ කාලකන්ණි වැස්සහන්ද මුළු වලව්ව හැම තැනම තේමෙනවා අප්පේ. ලාම්පු පත්තු නොකලට කමක් නෑ නේද අප්පේ? තව එළි වෙන්නත් මහ වෙලාවක් නෑනේ. එළි උණයි කියලා දොට්ටු පිළට බයලා යන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක. හලෝ තමයි. මොකක්ද තාම නේද? අද උදේම මට මොකුත් වැඩක් නැහැනේ. වැඩක් නෑ. හොඳට කල්පනා කරලා බලන්න. ඒ ළමයෝ අද උදේ 8ට උසාවියේ ඉන්නේ බෑ. අදවා ජූරියනේ. මලා. ඔයා මතක් කරනකම් මට අමතක වෙලානේ තිබුණේ.
අපිම ඉන්න ඕනේ ඉතින් ඕව මතක් කරන්න. තුව සුවිසාලට අද ඩිනර් වලට එන්න කියන්නකෝ. තාත්තා කියනවා අද වත් ඩිනර් වලට එන්නලු. එනවද? ඒකත් අමතක වෙයිද දන්නේ නෑ නෑ මට මතකයි. ඕකේ බයි. Hello? Yes? මම අද ඔෆිස් එකේ නෑ. කාට හරි අපොයින්ට්මන්ට්ස් දීලා තියෙනවා නම් ඒවා කැන්සල් කරලා දාන්න. Okay. පොඩ්ඩක් ඉවසන්නකෝ මං එනකම්. මට අද උදේම හදිසි වැඩකට යන්න තියෙනවා. මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෝල් එකක් දුන්නාමයි මතක් වුණේ. I'm sorry about it. Bye. අපි ආයේ කවද්ද හම්බෙන්නේ? මම ඔයාලට කෝල් එකක් දෙන්නම්කෝ. උසාවිය නිශ්ශබ්ද වෙන්න. මහාධිකරණ අඩු අංක 98.12. ඔතුමාණෙනි බුද්ධිමත් ජූරි සභික මහත්ම මහත්මියනි අප ඉදිරියේ සිටින මෙම විත්තිකාරිය 1989 ජනවාරි මාසේ 19 වෙනි දින ගල්කිස්සේ චැපල් පාරේ අංක 39 වෙනි ධර්ම ස්ථානයේ පිහිටි සීබ්‍රීස් නැමැති හෝටලයේදී ජෝන් විජේසිංහ මහතා සාපරාධී ලෙස මරණයට පත් කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වෙනි වගන්තිය යටතේ මිනිමෙරුම නැමැති චෝදනාවට ලක් වී සිටිනෝ. එම චෝදනාව ඔප්පු කිරීම සඳහා පැමිණිල්ලේ පළමුවෙනි සාක්ෂිකරු හැටියට සීබ්‍රීස් හෝටලේ කළමනාකාර තැන්පත් පල්ලිය මුල්ලගේ ලයනල් රණසිංහ මහතා කැඳවීමට මම සූදානම්. පැමිණිල්ලේ පළවෙනි සාක්ෂිකරු පල්ලිය මුල්ලගේ ලයනල් රණසිංහ. පහුවදා උදේ 9:30ට විතර ජෝන් විජේසිංහ මහත්මයා නැවතිලා හිටපු 14 කාමරේ දොර තාමත් වහලා කියලා සේවකයෙක් මට පැමිණිලි කළා. ඉතින් තමා මොකද කළේ? මම ගිහින් කාමරේ දොරට තට්ටු කළා ස්වාමීනි. කාමරය ඇතුලෙන් කිසිම සද්දයක් ආවේ නැහැ. පස්සේ මම යතුරු කවුළුවෙන් එබිලා බැලුවා. ඒත් යතුරු කවුළුවේ
යතුරු තිබුණේ නැහැ ස්වාමීනි. පස්සේ තමා මොකද කළේ? මම අතිරේක යතුරකින් කාමරේ දොර ඇරලා කාමරයට ඇතුල් වුණා ස්වාමීනි. ඊට පස්සේ තමා මොනවද දැක්කේ? ජෝන් විජේසිංහ මහත්මයා ඇඳ උඩ වැටලා ඉන්නව දැක්ක ස්වාමීනි. මම මේ කියන සාක්ෂිය මම මේ කියන සාක්ෂිය සැබෑය සැබෑය සම්පූර්ණ සැබෑය සම්පූර්ණ සැබෑය සැබෑවක් මිස සැබෑවක් මිස බොරුවක් නොකියන බවට බොරුවක් නොකියන බවට දිවුරා සාතික කරමි. සහතික කරමි. ජෝන් විජේසිංහ මහතා ඔබ හඳුනාගත්තේ කෙසේද? එයා මං වැඩ කරපු හෙල්ත් ක්ලබ් එකට නිතර යනවා එනවා. ප්‍රශ්නගත රාත්‍රියේ ජෝර්ජ් විජේසිංහ මහතා මුණ ගැහුනේ කොහොමද? එදා එයා මාව තෝරලා උසාවියට උත්තර දෙන්න. එදා එයා මාව තෝරගත්තා. එයා බීලා හිටියේ.
පස්සේ ආ මට එළියට යන්න කතා කෙරුවා. එයා මාව ගල්කිස්සේ සී බ්‍රීස් හෝටලෙට එක් කරගෙන ගියා. එතන තා විස්කි බෝතලයක් ඕඩර් කළා. ඊට පස්සේ මොකද වුනේ? එයා මට හිරිහැර කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එයා මට තවත් කරදර කරයි කියලා හිතුණ නිසා නිදිපැති. එපමණයි ස්වාමීනි. මෙම නඩුවේ වැඩිදුර විභාගය ජූලි මාසේ 17 වෙනිදා. අද දින අධිකරණයේ පෙනී සිටින සියලුම සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කරනවා. ලොකු අම්මේ ඇමරිකන් කාරයෝ දෙවෙනි ලෝක මහයුද්ධයේදී පාවිච්චි කළා වගේ 5 ගුණයක බෝම්බ දැනට වියට්නාමයට දාලා තියෙනවා. අද පොඩි ළමයාගේ ඉඳලා මුළු රටම අනාථ වෙලා.
අපි වගේ බුද්ධඝංකාරයෝ උණ බම්බු වලින් ආයුධ හදාගෙන ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට සටන් කරනවා. ලොකුවම දන්නවද වැඩක්? අපි ඊයේ කැම්පස් එකේ ඉඳලා පෙරපාලියකින් ගිහින් ඇමරිකන් එම්බසිය වැටලුවා. උන්ගේ කොඩිය බිම දාලා වියට්නාම් කොඩිය ඉස්සුවා. ඒකට බය වෙච්ච ආණ්ඩුව මොකද දන්නවද කළේ? පොලිසිය දාලා අපිට ගස්සලා කැම්පස් එක වහලා දැම්මා. පුතා අන්තිමටම මෙහෙ ආවේ පద్මනංගිගේ 3 මාසේ දානෙට. කොහේ ඉන්නද ලොකු අම්මේ? විභාගේ වැඩයි ශිෂ්‍ය සංගම් වැඩයි ඔක්කොම පැටලිලා. ඉඩක් ලැබුණ වෙලාවේ මං හිතුවා මෙහෙ ඇවිත් මගේ තීසිස් එක ලියන්න. මොනවද ඔය? පිල් මාළුවක්. 1969 10/12 ඈදිස උවමනාවෙන් බැලීමේ අවශ්‍යතාවය තිබුණද ලොකු අම්මා නිසා එය කළ නොහැකි විය. කෑම මේසේදී දැනුණු හද ගැස්ම ඈදිස නැවතත් බැලීමට මා පෙළඹ වී. හෙට අලුයම මාගේ උපාධි නිබන්ධනය ලිවීම ආරම්භිය යුතුය. කුඹුරු පනත අඳ ගොවියා ඉහළට ඔසවා තබනු ලැබුවද ඔවුන්ගේ දූපුතුන් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ලද උගත්කමට සරිලන රැකියා නොමැතිව ආපසු කුඹුරටද බැසීමට නොහැකිව අසහනයට පත්ව කැරලි ගසන බව මාගේ උපාධි නිබන්ධනයේ තේමාවයි. අප්පෝ අස්වැන්න ගෙනියන්න මේ පැත්තේ ආවයි. නෑ මම මේ හදිස්සියේ නිවාඩුවක් ලැබුණ හින්දා මේ පැත්තේ ආවා. අප්පට මාන්සිත් ඇතිනේ දැන්. කොළුවෝ උඹ අරගෙන දැක්කපන්කෝක. මිනිහ කමාරු වැටුනම hina වෙන එක හරියද? මං ඉනාවනේ අමාරු වෙටන හින්දා නෙමෙයි. එහෙනම් අවුරුදු ගානකට පස්සේ දැක්ක හින්දායි. මමත් හිතුවේ නෑ මේ තරමට වෙනස් වෙලා ඇති කියලා. කොයි තරම්ද? ලස්සන වෙලා තියෙන තරම්.
මොකක්ද සුයිසයිඩ් කේස් එක? ගෑණියෙක් මිනිහෙක්ව මරලාද? නැත්නම් මිනිහෙක් ගෑණියෙක්ව මරලාද? ඔයා දන්නවනේ ජූරි මෙම්බර් කෙනෙක් වෙච්චාම පිට කෙනෙක් එක්ක කතා නොකරන පොරොන්දු වෙලා තියෙනවා කියලා. මං පිට කෙනෙක් මං සුයිසයිඩ්ගේ අනාගත මාමන්දිනේ. හොඳයි. ඔයා හිතන් ඉන්නේ අපේ දුව ඔය ගැන තාම කතා කරේ නැහැ කියලාද? මං නම් හිතන්නේ නැහැ. මං හරි නීද සුයිසල්. ඔව්. එයා කතා නොකලේ එයාට තාම වෙලාවක් ලැබුණ නැති නිසායි. ඔයා පඬිතයා වෙන්න නැතු ඉන්නකෝ. දුව මොනවද ඔය? මේ ටුඩේ ස්පෙෂල්. Thank you. For your signature, sir. Will you leave the room, please? Will you leave the room, please? ඉතින් අප්පු හරිම ඉන්ටරෙස්ටිං සිටුේෂන් එකක් නේ. මේක හරියට WS ලෂූරින්ගේ නව කතාව කියන සිද්ධියක් වගේ. විකී hina වෙනවා. මට නම් දැනෙන්නේ ඇඟේ පණ තිබුණට ජීවිතේ නැවතිලා වගේ. මට තේරෙනවා. සුයිසල් හිතන්නේ සුයිසල් ඉන්නේ අඩියක්වත් ඉස්සරහට තියාගන්නත් බැරි පස්සර ගන්නත් බැරි ස්ථානෙක. එහෙම නේද? හැබැයි සුයිසල්ට නොවැටුණාට ඉස්සරහින් පාරවල් දෙකක් තියෙනවා. එක ඔය ජූරියෙන් ඉල්ලාස් වීම. එහෙම වුණොත් ඔය ගෑණි පෙස්සමක් ඉදිරිපත් කළොත් මාව අනාථ කරපු මේ පුද්ගලයා මේ ජූරියේ ඉන්නවයි කියලා. ඔය ජූරිය අවසි කරන්න සිද්ධ වෙනවා. නඩුව අලුතින් අහන්න සිද්ධ වෙනවා. එතකොට සොයිසාලෝ කියන යට ගිය සිද්ධිය නිකම්ම එළි වෙනවා. එතකොට සොයිසාල්ට මුණ දෙන්න වෙන ප්‍රශ්න ගැන මං අමුතුවෙන් කියන්න ඕනේ නේද? මම ජූරියෙන් ඉල්ලාස් වෙන එක දැන් තැන් වල මාතෘකාවක් වුණා. ඔය සිද්ධිය ආයෙත් මතුවෙන්න පුළුවන් නේ. yes
most definitely. හැබැයි අනිත් පැත්ත නිසද්දව සිටීම. මුල් වතාවේදී ඔය ගෑණිට සුයිසල්ව අඳුර ගන්න බැරි වුණා නම් ආය අඳුර ගනී කියලා අපිට හිතන්න බෑ. ඔය ගෑණි හිරේට ගියාම ඔය කියන යටගිය සිද්ධිය නිකම්ම වැල්ලෙනවා. සුයිසල්ගේ ප්‍රශ්නේ ඉවරයි. හැබැයි අපෝ එක පොඩි කොස්සක් තියෙනවා. ඔය ගෑනිට සුයිසල්ව අමතක වුණාට මේ සිද්ධිය ගැන දන්න වෙනින් කවුරු හරි ජීවතුන් අතර ඉන්නවද? ඔය සිද්ධිය මං හිතන්නේ ජීවතුන් අතර ඉන්න එක්කෙනෙකුට දන්නේ ඔය ගෑණිගේ තාත්තා විතරයි. මිනිහා තමයි අපි පුංචි කාලේ ඉඳලා පරණ වලව්ව බලා කියාගෙන ඉන්නේ. තමන්ගේ දුව මේ වගේ නඩුවකට පැටලිලා ඉන්නවා කියලා මිනිහා දන්නේවත් නැතුව ඇති. තමාගේ නියම නම පියුම් වීරසිංහද? නැත්නම් W.A. පියුම්ද? වීරසිංහ ආරච්චිලාගේ පියුම්. මා කියා සිටිනවා තමා නම් දෙකක් භාවිතා කරනවා කියලා. පියුම් වීරසිංහ, W.A. පියුම්. දවල්ට ඩොන් ජුවන්, රාට ගල්මිකෙල්. උතුමාණනි ඩොක්ටර් ජෙකිල් සහ මිස්ටර් හයිඩ් වගේ. හොඳයි. තමා පැවසුවා තමා මියගිය ජෝන් විජේසිංහ මහතා හොඳින් දැන සිටි බව. ඔව්. ඔහු හෘද රෝගියෙකු බව. නෑ මන් දැනගෙන හිටියේ නෑ. තමා ළඟ නිතරම නිදිපෙති තබාගෙන සිටිනවාද? ඔව්. ඇයි? මට නිින්ද යන්නේ නැතකොට පාවිච්චි කරන්න. තමා වරකට කොපමණ නිදිපෙති ගන්නවාද? එකයි. ඒ කියන්නේ මිලිග්‍රෑම් 5ක පෙත්තක්. ඔව්. තමා ජෝන් විජේසිංහ මහතාට නිදිපෙති කොච්චර දුන්නද? මන් දන්නේ නෑ. ඇයි? එයා කාමරේට ආපහු එන සද්දෙට මං කලබල වුණා. ඒ වෙලාවේ මගේ අතින් නිදිපෙති දෙකක් තුනක් වගේ ආගේ විස්කි වීදුරට වැටුණා. උතුමාණෙනි වෛද්‍ය වාර්තාව අනුව මිලිග්‍රෑම් 30ක ප්‍රමාණයක නිදිපෙති මියගිය ජෝන් විජේසිංහ මහතාගේ ආමාශගත වී තිබුණා. තමා මේ ජූරි සභාව ඉදිරියේ කියා සිටින්නේ මිලිග්‍රෑම් 30ක නිදිපෙති මේ විස්කි වීදුරුවට දැම්මේ ඔහු නිදි කරවීමට බවද නැත්නම් ඔහු සදාකාලිකව නිදි කරවීමටද? මට යාව මරන්න ඕන කමක් තිබුණේ නැහැ. මට ඕන උනේ යාව නිදි කරවන්න විතරයි. නෑ. තමාට ජෝන් විජේසිංහගේ මරණය දකින්ට ඕනකමක් තිබුණා. තමාගේම සාක්කිය අනුව ජෝන් විජේසිංහ මහතා මුත්‍රා කිරීමට ගිය අවස්ථාවේදී මේ නිදිපෙති විස්කි වලට කලවම් කළේ. නමුත් ඊට පෙර තමා හිතාමතා මේ අධිකරණයට වසන් කළ සිදුවීමක් සිදු වුණා. මා යෝජනා කරනවා තමා ජෝන් විජේසිංහගේ කලිසම් සාක්කු අද බැලුවා. නෑ මං ඇද්දේ නෑ. නැත්නම් මේ පර්ස් එකේ තිබුණු මුදල් වලට මොකද වුනේ? මේ මුදල් දැක්කම Tamanta තණ්හාවක්
යම් කිසි චේතනාවක් ඇති වුණා මේ මුදල් නතු කරගන්න. ඉන්පසු තමා බලාපොරොත්තු වූ පරිදි සියල්ල සිද්ධ වුණා. මම සල්ලි හොරකම් කරේ නැහැ. මං ගත්තේ මගේ ගාන. ඒ ගත්තේ තියා මැරුණාට පස්සේ. ඒ පොරොන්දු වෙච්ච ගානවත් පස්සේ එකේ තිබුණේ නැහැ. ඒ කියන්නේ තමා මුදල් සොරකම් කළ බව තමා පිළිගන්නවා. මං ගත්තේ මගේ ගාන. අපි මම බය වුණ තරමයි. අප මාව අමතක කරන්නේ නෑ නේද? මොකද මේ ලැජ්ජ නැද්ද? මට මොකටද සල්ලි? අප්පෝ වෙත ලියමි. අප්පෝ මේ ඇවිදින් ගොහින් සුමාන 3ක් විතර වෙන්ට එනවා. ලියුම් කෑල්ලක්වත් ලැබුණේ නැති හින්දා මං හිතුවා කරදරයක් වද්ද කියලා. ඒකයි ලියන්නේ. මේ දවස්වල මම උපාධි විභාගයට ලෑස්ති වෙනවා. ඒ නිසා කොහෙවත් යන්න ඉන්න වෙලාවක් නැහැ. ඉඩක් ලැබුණ හැටියේ මම එනවා. ලියුම් ලියන්න එපා. ලියුම් ලියා අප්පුට කරදර කරනවාට සමා වෙන්න. ඒත් මේ ලියන්නේ නොලියාම බැරි නිසායි. අප්පු මට බැද්දියක් වෙලා. වලව්වේ හැමවත් අප්පච්චිවත් තාම මේ ගැන දන්නේ නැහැ. දැනගත්තොත් මට ගමෙත් විසුමක් නැහැ. ඊට කලින් ඇවිත් මාව බේරගන්න.
අප්පෝ තව ටික දොහකින් මගේ තත්ත්වේ කාගෙන්වත් වහංගු කරන්න බැරි වෙයි. එහෙම වුණොත් මට වහ ටිකක් බීලා මැරෙන්නයි වෙන්නේ. මට දරුවෙක් උපදින්න ඉන්නවා කියලා දැන් ගමේ හැමෝම දන්නවා. අප්පච්චි මාව දකින්න හැම වෙලාවෙම මට ගහනවා. දැන් මට වෙලා තියෙන්නේ අප්පෝ හොයාගෙන එන්නයි. Many happy returns. thank you. උපන්දිනේ දවසවත් උදේ නැගිටින සිරිතක් නෑනේ. පොඩ්ඩක් ඉන්නකෝ. මම මිනිත්තුවෙන් එන්නම්. මිනිහෙක්ගේ ජීවිතේ පටන් ගන්න අවුරුදු 40 ලු. මාත් හිතාගෙන ඉන්නේ එහෙම තමයි. හිතන් ඉන්නවා තමයි. උපන්දිනේ කියලා මතක් කරෙත් මං ආහවනේ. හලෝ. අර ගෑණි වඳුරගත්තා. හැබැයි අප්පෝ එහෙම අඳුනගත්තන උඹ ගස් නෑ නෑ. ඒකනේ මං කිව්වේ. දැන් බයක් වෙන්න දෙයක් නෑනේ. කීල් ගස්වල හොට පටල ගන්න යන්න එපා. නෑ නෑ. ඔව් නේද. ඔව් නේද. ඉතින් අපිට සලකන්නේම අදහසක් නැද්ද? මම විකීව රැයට ක්ලබ් එකේදී හම්බ වෙන්නම්කෝ. රයිට්. ඔයා දන්නවනේ අපේ ගෙදරින් මට කිසිම බලපෑමක් නැහැ. ඒ වුණාට ඉතින් කල් ගත වෙනවා කියන්නේ අපි තව වයසට යනවා කියන එක නේද? ඔය ලොකු උත්සව මොනවත් ඕන නැහැ. අපි පොඩියට මොනවා හරි කරලා මේක ඉවරයක් කරලා දාමු.
මුකුත් කියන්නේ නැහනේ. සාමාන්‍යයෙන් වෙන්නේ ඔයා මතක් කරනවා මම ක්‍රියාත්මක කරනවා. එහෙනම් මං කියන දේ ක්‍රියාත්මක කරනවද? ඔව්. ඒ ගෑණි මඳුනගත්තේ නැහැ නේද? උඹේ හිට නිදහස්. ඒක එසේම වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. මොකද ඒක බොහොම බරකින් කිව්වේ. මට නම් හිතෙන්නේ ගෑණි මාව අඳුරන්නේ නැති විදිහට රඟපාලා මටම මාව අඳුරගන්න ඉඩ ඇරියද කියලා. මට තේරුන්නේ නැහැ. අවුරුදු 20කට ඉස්සෙල්ලා දැනගෙන හිටිය කෙල්ල නෙවෙයි මං උසාවියේදී දැක්කේ. ඒ ගෑණි ඇවිදින මලමිනියා. ඒ ගෑණි වේ තත්ත්වයට ඇදලා දාන්න මාත් වගේ කියන්න ඕනේ නේද කියලා වෙලාවකට මට හිතෙනවා. සුයිසාල්. ඊට අවුරුදු 20කට උඩදී හිටපු උඹ නෙවෙයි දැන් මෙතන ඉන්නේ. මාත් එහෙමයි. මට මතකද අවුරුදු 20කට උඩදී ඇමරිකන් එම්බසි එක වටලා පුදා. උන්ගේ කොඩිය බිම දාලා පාගලා අපි වියට්නාම් කොඩිය ඉස්සුවා. මොකද මතක නැත්තේ? විකිනේ ලීඩ් කළේ. අද අපි ඒ වගේ දෙයක් කරයිද? නෑ. ඔය ගෑණි උඹ අඳුරන් නොගත්තේ උඹ මතකවත් නැති නිසා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ එක නෙවෙයි. හැමදාම හැමදේම අමතක කරගන්න මට මාව මතක් වෙන්න පටන් අරගෙන. උතුමාණෙනි බුද්ධිමත් ජූරි සභික මහත්ම මහත්මිය තෙදිනක් තිස්සේ කෙරීගෙන ගිය මෙම නඩු විභාගයේ අවසන් අදියරටයි අපි එළඹ සිටිමු. ඔබ වෙත පැවරී ඇති කාර්යභාරය ඔබ මනවින් දන්. ඒ නිසා මේ පිළිබඳව අගතියෙන් තොරව නිගමනයකට එළඹීමට ඉවහල් වන වැදගත් කරුණු කිහිපයක් පමණක් යලි මතක් කර දීමට මා අදහස් කර සිටිනවා. මේ සුදු අත හැඳි කට මෙවන් සාපරාධ ක්‍රියාවක් කිරීමට පෙළඹුණේ මන්ද? මෙම විත්තිකාර්ය නියෝජනය කරන දූෂිත සමාජ සංස්ථාවට අපගේ සාරධර්ම
අපගේ මිනිස් වටිනාකම් විනාශ කිරීමට ඉඩ දෙනවාද? නැත්නම් නැවතීමේ ලකුණ යොදනවාද? විත්තිකාරිය නිර්දෝෂී කියලා පිළිගන්න තීන්දුවට අපි එහෙනම් ඡන්දය විමසලා බලමු. මිනිමැරීමේ වරදට විත්තිකාරිය වැරදිකාරිය කියලා පිළිගන්න තීන්දුවට අපි එහෙනම් ඡන්දය ගමු. ජනවාරි මාස 19 වෙනි දින ගල්කිස්සේදී ජෝන් විජේසිංහ මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම අධිකරණයේ පවරා තිබූ නඩුවේ පැමිණිලි විසින් සියලු චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති නිසා තමාට දස වසරක සිර දඬුවමක් නියම කරමි.
අපිට කරන්න දෙයක් නැහනේ. අප්පෙට කියන්නේ නැතුව වෙන කාට කියන්නද බං? අපි මොනව කරන්නද? උඹලා කොල්ලෝ උඹලම හොයාගන්න එපා. අපේ කාලෙකට පස්සේ කොළඹ ඉඳලා එළ ඔය වලව්වට කොට වැදුණා විතරයි. ඒ ඇස්සේ උඹලා ඇවිල්ලා කරදර කරන උඹලා දරුමල්ල හොයලා දෙන්නේ කියලා උන්නාන්සේ. නම් කරදර කරන්න බෑ උන්නාන්සේට ඒවා ගැන කියලා. තේරුණාද? අපිට මොකක්ද එකක් කියන්න තියෙනවා කියන්නේ මුන් නැහැ. කර කියා ගන්න දෙයක් නැතුවයි අපි මේ ආවේ අප්පේ. අද වෙනතුරු ආරංචියක් ඇත්තම නෑ අප්පේ. හරන් ගිය තැනකින් අපේ කොල්ලෝ ටික බේරලා දෙන්න අප්පේ. මං පුළුවන් දෙයක් කරන්න බලන්නම්. අද තත්ත්වයේ හැටියට අපිටත් වැඩියමක් කරන්න පුළුවන්ද කියලා නම් සැකයි. අප්පු මං හෙට පාන්දරම කොළඹ යනවා. හොඳයි. දැන් මේ ගම අප්පිලාට ජීවත් වෙලා ඉන්න හොඳ තැනක් නෙමෙයි. මං පණ ගැහි හිටියේ මොකෙක් හරි මෙතෙන්ට පාත් වෙලා අපිට කරදරයක් කරයි කියලා. අපේ කෙලී ගැන එහෙම ආරංචියක් නැද්ද අපේ? නෑ. අද හැන්දෑවට අපි හම්බෙමුද? කොහෙද අපේ මෙච්චර කල් ගිහිල්ලා හිටියේ? ආවම විස්තර කියන්නම්. අද අපේ ගෙදර එනවද? ගෙදර නෙවෙයි වෙන තැනක. තියන්න. මේ තැනත්ත කරලා තියෙන වැරැද්ද බොහෝම බරපතල එකක්. ඒක තමුන් මූලිකව තේරුම් ගන්න ඕනේ. හලෝ විකි මට ලොකු උදව්වක් ඕනේ. හලෝ අප්පෝ.
මොකද ආයෙත් අමාරු දාපු ගෑනු කෙනෙක්ගෙම හම්බුණාද? නෑ. මම අමාරුවේ දාපු ගෑනු කෙනාව මට බේර ගන්න ඕනේ. ඒ මොකටද? මේ ගෑනු කෙනා වෙනුවෙන් විකි ඇපීල් එකක් දාන්න. මම වේදම් කරන්න. සුයිසල් ඔය ප්‍රශ්න දැන් ඉවරයි නේද? ඉතින් මොකටද ආපහු ඔක ගොඩ ගන්න හදන්නේ? ඒක උඹට කිව්වට තේරෙන්නේ නෑ. උඹටයි තේරෙන්නේ නැත්තේ සුයිසල්. පොඩි ළමෙක් වගේ හැසිරෙන්න ගියොත් උඹට වෙන දේ. මට වැඩ තියෙනවා. පන් තියෙනවා. ඉතින් අපි කොහෙද කතාව නැත්තේ? අපි ජීවිතය අලුතෙන් පටන් ගමු. මම ඔයාගෙන් තව එක දෙයක් බලාපොරොත්තු වෙනවා. මොකක්ද? මේ ගෑනු කෙනා වෙනුවෙන් ඇපීල් එකක් දාන්න මම හිතුවා. මම දාන විදිහටම නෙමෙයි. වෙන කෙනෙක් ලවා දාන විදිහට. ඔයා කරපු වරද අමතක කරලා ඔයත් එක්ක ජීවිතේ ඉතුරු කාලේ ගත කරන්න මම ලෑස්ති නම් ඔයා අපීල් කරන්නේ කාගෙන් සමාව ගන්නද? මං කරපු වරදට ඔයාට සමාව දෙන්න පුළුවන් නම් ඇයි ඔයා මගේ අදහසට විරුද්ධ? මේ සිද්ධිය දැන් දන්නේ ඔයමයි විතරයි. ඔයා අපීල් කරන්න ගිහිල්ලා මේක එළි වුණොත් අපි කොහොමද සමාජයට මුණ දෙන්නේ? අපේ අම්මා තාත්තා නෑදෑයෝ ඔයාගේ කන්තෝරු ඔයාගේ යාළුවෝ ඒ අයව කොහොම බාරගන්නේද? සර් මෙනු එක ඔයා ඒ ගෑනු කෙනාට තාමත් ආදරේද? මං ඩිනර් ඕඩර් කරන්නම් පස්සේ. ඒ ගෑනු කෙනාට මම වැරද්දක් කළා. ඒක හදාගන්න හදනකොට හැමෝම මට විරුද්ධ වෙන්නේ මොකද? ඔයාට කවදාවත් ඒ වැරද්ද හදාගන්න බෑ. ඔයා හදන්නේ ඔයාගේ හිත හදාගන්න. එක්දස් 546 කොයි කාලයක් මේ දුක ඉවසන්නද දුවේ? තව අවුරුද්දයි නේ අපි ඉවසන්න තියෙන්නේ. අම්මේ මට ඉස්කෝලේ කරනවා. ඉස්කෝලේට මේ වල සලකනවද? තාත්තා ටිකක් මේ දවස්වල අක්කලේ තියෙනවා. තාත්තට ටිකක් අසයි කිව්ව දුව බලන්න. ඉස්සරේ තමයි මේක. ලොකු මේ එයා දැන් මේ දවස්වල අස්සාප් කොයිනවා. නෝනෝලි සතහන් මාව අඳුරන්න පුළුවන්ද?
මං ආවේ ඔයාට උදව් කරන්න. උදව් කරන්න? මහත්තයා හිතනවද මං මේ මිනිහව හිතාමතා මැරුවා කියලා? මහත්තයාත් එහෙම හිතුව නිසානේ මාව හිර ගෙදරට එව්වේ. මං ඔයාව හම්බෙන්න නීතිඥ මහත්තයෙක් එවන්නම්. ඒ මහත්තයා ඔයා වෙනුවෙන් ඇපීල් කරાવી. මට මහත්තයාගේ උදව් ඕනේ නැහැ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ඒ මහත්තයා මෙහෙම ආවේ. මහත්තයාට බබාලා ඉන්නවද? නෑ. මං කසාද බැඳේ නෑ. තා විනාඩියයි තියෙන්නේ. මට මහත්තයාගේ පුතෙක් හම්බ වුණා. දරුවා සුමානියයි ජීවත් වුණේ. මම අප්පු හොයාගෙන කොළඹට ආවා. මට අප්පුගේ ගෙදරට යන පාර හොයාගන්න බැරි වුණා. දැන් ඔය කට්ටිය යන්න. මහත්තයා ආයෙත් කවදාවත් මාව බලන් දෙන්න එපා.
නෙමෙයි.